සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. සංහිඳියාවෙන් සපිරි රටක දැහැමි සමාජයක් උදෙසා නිබද ලෞතුරු ශ්‍රී සද්ධර්මයෙන් මඟ පෙන්වා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අප මෙලෙසින් ආරම්භ කරන්නේ. ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කැනඩාවේ මොන්ට්‍රියල්හි ප්‍රඥාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද දික්වැල්ලේ උපතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ අප ගෞරවයෙන් යුතුව ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද ධර්මදේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙනවා පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ උපාසක උපාසිකා පිරිසක්. ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. ඊට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝති. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේහි පැවැත්වෙන මේ බෞද්ධ නාලිකාව මගින් විකාශනය වන ධර්මානුශාසනා මාලාවේ මේ වේලාවට නියමිත ධර්මානුශාසනාවට සවන් දෙන අපේ පින්වත් පිරිස, ධර්මානුශාසනාව ආරම්භ කිරීමට කලින් ආශිර්වාදාත්මකව වචන කිහිපයක් කරුණාවෙන් සිහිපත් කරවන්නට අදහස් කළා. පින්වත්නි, ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ, ඒ වගේම බෞද්ධ ගුවන්විදුලියේ නිර්මාතෘ අපේ ගෞරවනීය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ලෞතර බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතිවා කියන හැඟීමෙන් ආරම්භ කළ මේ වැඩපිළිවෙල මේ රටේ පමණක් නෙමෙයි, දැන් මුළු ලෝකයේ පුරාම විසිරී පැතිරී යනවා. මේ ධර්ම ඖෂධයෙන් බොහෝ දෙනා මහත් සැනසෙල්ලට පත් වෙනවා. ඉතින් අපි උන්වහන්සේට තව බොහෝ කාලයක් මේ ලෞතර බුද්ධ ශාසනයට වැඩවඩන්ට සියලු කායික මානසික සහනය, නිදුක් නිරෝග භාවය, චිරජීවනය, සියලු යහපත, සියලු සැනසෙල්ල වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ ධර්ම දේශනාමේ පින්කමේ දායකත්වය උසුලනු ලබන පිරිස ගැනත් වචනයක් සිහිපත් කරවන්නට අදහස් කළා. පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වත්තේගම ධම්මාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධය පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස මේ පින්කමේ ප්‍රධාන දායකත්වයක් දරන මේ පිරිස අදහස් කරලා තිබෙනවා කල්යාණ ගුණ ඇති පිරිසක් වශයෙන්. ධර්ම දේශනාවට දායකත්වය ලබා දුන් උපාසක උපාසිකා පිරිසටත් ඒ අයගේ පවුල්වල නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් සියලු දෙනාටම ස්වර්ග මොක්ෂ සම්පත් සැලසේවා කියන හැඟීමෙන් මේ පින්කමේ දායකත්වයේ උසුලනු ලබන බව සඳහන් කරලා තිබෙනවා. එම පවුල්වල ජීවත්ව සිටින අයගේ යහපත් බලාපොරොත්තු වන ආකාරයෙන්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරන බවද සඳහන් කරලා තිබෙනවා. මේ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කරලා තිබෙනවා.
බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනා පවත්වන සියලුම ස්වාමීන් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයේ දූපුතුන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරලා තිබෙනවා. අතීතයේ සිට මේ දක්වා අපගේ රට දැය සමයේ චිරස්ථිතිය සඳහා කටයුතු කළ ගිහි පැවිදි උතුමන් සියලු දෙනාට නිවන් අවබෝධය සඳහා මේ පින්කම පවත්වන බව සඳහන් කරලා තිබෙනවා. මෑත කාලයේ රට බේරා ගැනීමේදී දිවිපිදු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමටත් ජීවත්ව සිටින රණවිරුවන්ට ආශිර්වාද කිරීමටත් අදහස් කරලා තිබෙනවා. රෝගීව සිටින රණවිරුවන් ඇතුළු සියලු රෝගීන්ට නිදුක් නිරෝග භාවයද ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන බවද සඳහන් කරලා තිබෙනවා. ජනාධිපතිතුමා ඇතුළු රජයටත් සෙත් පතන බව සඳහන් කරලා තිබෙනවා. ධර්මයට සවන් දෙන අයගේ අධ්‍යාත්මික දියුණුවට මේ ධර්ම දේශනයත් උපකාරී වේවා කියන උසස් ප්‍රාර්ථනාවක් ඇතිව මේ පින්කමේ දායකත්වයේ උසුලුණු ලබන බව සඳහන් කරලා තිබෙනවා. ඉතින් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ උපාසිකා පිරිස දූපුතුන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දෙනාම සතුටටපත් වෙන්න ඕන. උදාර පින්කමක් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුලින් අපි සිද්ධ කරනවා කියලා. දැන් අපි ධර්මානුශාසනාවට සවන් දෙමු. පින්වත්නි, අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ ලොව පහළ වී වදාළේ අපවැනි සසරට ඇද වැටුණ පිරිසක් සංසාර දුකෙන් මුදවා ගැනීම පිණිස. මේ පිරිස මහා භාග්‍යවන්තයි, වාසනාවන්තයි. මේ බුද්ධෝත්පාද කාලයේහි මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබාගෙන පතිරූප දේශ වාසය ඇතිව කල්යාණ ගුණ ඇති සත්පුරුෂ සංසේවනය ඇතිව මේ උතුම් මනසක් ඇති මනුෂ්‍යයන් වශයෙන් තමන්ගේ සංසාර ගමන කෙටි කර ගැනීම සඳහා නිවන් මගක් පෑදුනා කියන හැඟීම ඇති කරගෙන. ඉතින් අපේ පිරිස කල්පනාවට ගන්න ඕන මේ ධර්මානුශාසනාවට සවන් දෙන වෙලාවේදී අපේ පිරිසට හැඟීමක් ඇති වෙන්න පුළුවනි අපි මේ බණ අහලා තියෙනවා කියලා. අප දන්නවා ඔය පිරිස මේ බණ අහලා තිබෙන බව. බොහෝ විට වෙන්නේ අපි බණ ඇහුවහම ඒ බණ මෙතනම සමහර දෙනාට අමතක වෙනවා. සමහර දෙනා ටික දවසක් හිතේ තබාගෙන කාලයාගේ ඇවෑමෙන් ඒ අමතක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පරණ පුරුදු කෙලෙස් කුණු කන්දල් චිත්ත සංතානයේහි වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අපේ අර වටිනා මනුස්සකමට මොකද උනේ? බුද්ධෝත්පාද කාලයට මොකද උනේ? බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් කියලා අපි කොහොමද අවංකව ප්‍රකාශ කරන්නේ? ඔය පිරිස මේ ගැන සිතමින් බණ ඇසීම භාවනාමය පින්කමක් කියන බව තේරුම් ගනිමින් සංසාරයේ තිබෙන භයානකකම සිතමින් අප මේ ලැබූ මොහොතෙන් මේ බුද්ධෝත්පාද කාලයෙන් සංසාර දුකෙන් මිදෙන්න ඕනෑ කියන හැඟීමෙන් මේ පුණ්‍ය කර්මය හොඳින් සිද්ධ කරගත යුතුව තිබෙනවා. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ දවසේ කිසියම් පුද්ගලයෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයක්, ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණ ලබන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ එයත් පිළිතුරු දුන්නා. සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්ඛනෝ කියලා. ඇසීමෙන් නුවණ ලබනවා කියලා. දැන් අප හැම දිනම පින්නතුනි යමක් අහලානේ නුවණ දියුණු කරගන්නේ. පාසල් යන පොඩි දරුවාගේ පටන් අයන්න ආයන්නෙන් ආරම්භ කළ ඕඩි පොත කලක් ගත වෙනකොට
ඒ දරුවා ඒ දැරිය ඉගෙනගෙන විශේෂඥයන් බවට පත් වෙනවා. මේ ලෝකේ ඉතා උසස් තත්වයට පත් වෙනවා. පොඩි කාලේ ඉඳලම දෙමාපියවරුන්ගෙන් පටන් ගත්ත තැන ඉඳලා පාසලේ ගුරුතුමා ගුරුතුමිය කියා දුන්නු පාඩම දිගින් දිගටම දියුණු කරගෙන ගිහිල්ලා බොහෝම ඇසූපිරු තැන් ඇතිව විශේෂඥයන් බවට පත් වෙලා තිබෙන්නේ හොඳින් අහලා හිතේ දරාගෙන එය ක්‍රියාත්මක කරපු නිසා. එතකොට ඇසීමෙන් නුවණ ලබනවා. අපේ පිරිසත් පොඩි කාලේ 6-4 නොතේරෙන කාලේ අම්මලා තාත්තලා විහාරස්ථානයට එකතු කරගෙන ගියාමත් එදා කියනවා දුව පුතා වඳින්න මල් පූජා කරන්න කියලා ඒ අය පෙරහුරුවක් දෙනවා. එතකොට මේ දරුවෝ හරි කැමති මල් පූජා කරන්න විහාර මළුව ආමදින්න. නමුත් ඒ පිරිසට ඔය පිරිසට අපට එදා ඥාන විප්‍රයුක්ත සිත් ඇති උනේ. ඥාන සංප්‍රයුක්ත නෙමෙයි. නුවණින් කල්පනා කරන්නට බෑ මේ කර්මය කර්මඵලය මෙබඳුයි කියලා. දැන් ඒ දෙමාපියවරුත් මේ බොහෝ දෙනාට අහිමි වෙලා ඇති. මිය පරලෝ ගිහිල්ලා ඇති. දැන් ওই පිරිසට වැටහෙනවා අපේ දෙමාපියවරු අප නොදැනුවත්වම මතුමත්තේ අපේ ජීවිත වාසනාවන්ත කරගන්නට පෙරහුරුවක් දීලා තිබෙනවනේ. ඒකනේ අපි දෙමාපියවරුන්ට කියන්නේ පූර්වාචාර්යවරු, මුල්ම ගුරුවරු, පුබ්බාචර්යාති උච්චරේ කියලා මුල්ම ගුරුවරු. පුතා දුව කෑම ටික ගන්නෙ මෙහෙමයි, බුදුන් වඳින්නේ මෙහෙමයි, හැසිරෙන්නේ මෙහෙමයි, වැඩිහිටියන්ට කීකරුවන්නේ මෙහෙමයි. ඔය හැම දෙයක්ම අපට මුලින්ම කියලා දුන්නේ ඒ අපේ ගුණ සම්පන්න දෙමාපියවරු. ඒ දෙමාපියවරු ගුණ සම්පන්න නොවුණා නම් ඔය පිරිස කවදාවත් ඔය ඉඳුම ඉඳගෙන මේ යුතුයකම් මිෂ්ඨ සිද්ධ කරමින් මේ බණ අහන්නේ නැහැ. එතකොට අප මේ මතක් කෙරුවේ දැන් ඇසීමෙන් නුවණ ලබනවා. එදා දෙමාපියවරු ගුරුවරු කියා දුන්න දේ හොඳින් අහලා හොඳින් හිතේ තබාගෙන දැන් ඒවා ක්‍රියාත්මක කරනවා, ක්‍රියාවේ යොදවනවා. ඇසීමෙන් නුවණ ලබනවා. එක කාරණයක්. අප්පමත්තෝ මත්නෝ කෙනෙක් වීමෙන් නුවණ ලබනවා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. අපි දන්නවනේ මත් වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය, මත් වෙච්ච පුද්ගලයාගේ මනුස්සකමක් නැහනේ, ගුණවත් කමක් නැහැ. ඒ ඇත්තගෙන් යහපත් දේ බලාපොරොත්තු වෙන්න බෑ. මත් නොවූ කෙනෙක් වෙන්න ඕන. මෙතනදී මත් වුණා කියලා කියන්නේ මේ රහමෙර පානය කිරීමෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන්ම නෙමෙයි. විශේෂයෙන්ම අපි ඇහින් මත් වෙලා තිබෙන්නේ, ඇහින් නොමගට ගිහිල්ලා තිබෙන්නේ. ඇහින් අපි ලස්සන රූප දකින්ට කැමති අද නෙවෙයි කාලයක් තිස්සේ. ඉතින් එතකොට අපේ හිත නොමගට ගිහිල්ලා කෙලෙස් මුල් බැසගෙන තිබෙනවා අපේ හිතේ අර දැකපු රූපය අනුව. දැන් ওই පිරිසට මේසෙවෙන ඉන්නකොට මේ සමාධි සුවයෙන් වැඩ ඉන්න බුදු පියාණන් වහන්සේ වනාන්තරේ විවේක සෙනසුනක ඉන්නවා වාගේ පේනවනේ. ඒ වෙලාවට හිතට ඇතිවෙච්ච සහනය බලන්න කොච්චරක් ලස්සනද කියලා. මොනතරම් සහනයක් හිතේ තිබෙනවද. දැන් ওই පිරිසට මේ ලෝකේ ඔක්කොම අමතකයි, gedara dora අමතකයි, සම්පත් අමතකයි. දැන් ප්‍රභාස්වර වූ සිතක්, උපදාපු මණිකක් වාගේ හිතක් නේද තිබෙන්නේ. මේ බුදුහාමුදුරුවෝ අරමුණු වෙලා බලන්න මේ පිනේ මහිමය කොච්චරද කියලා. මේ බලවේගය, මේ හිතේ ඇතිවෙච්ච ප්‍රභාස්වර ගතිය මරණාසන්න මොහොතේදී සිහියට නැගුණොත් ඒකාන්තයෙන්ම සුගතිගාමී වන්ට පුළුවනි. දැන් එතකොට ওই පිරිස මත් වෙලා නැහැ. ඇස පාලනය කරගෙන තිබෙනවා. ඇහින් මත් වෙලා නැහැ. ඇහැ යොදවලා තිබෙන්නේ සංසාර දුකෙන් මිදෙන පැත්තට. බුද්ධාලම්බන ප්‍රීතිය පහළ වෙලා බුදු පියාණන් වහන්සේ අරමුණු වෙලා මට හිත වැඩ පිණිසයි මගේ බුදු පියාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ කියන මේ හැඟීමෙන් යුතුව මේ හැම බණපදයක්ම අහනකොට අර හිතේ තිබෙන කෙලෙස් කුණු කන්දල් පියවරෙන් පියවරට ඉවත් වෙලා යනවා. දැන් හිත ප්‍රභාස්වරයි බබලන්න පටන් ගන්නවා. මත් වූ කෙනෙක් නෙමෙයි. කනින් අපි අහපු ශබ්දත් අහන ශබ්දත් බොහෝමයි. සංගීතය ඇහුව වෙන්න පුළුවනි.
අපි නොයෙක් දේ අහමින් අපි වල්පල් අසමින් ප්‍රලාප අසමින් අපි කොච්චරක් අපේ ජීවිත ගත කරන්නට ඇද්ද? බලන්න ආපස්සට හැරිලා. ඒ කතා කළ දේවල් ඒ ප්‍රලාප දැන් ඇති වැඩේ මොකද? කෙහෙල් ගහක් පතුරු ගැහුවා වගේ. කෙහෙල් ගහක් පතුරු ගැහුවම මොනවද තියෙන්නේ පින්නතුනි? මොනවත් නැහැ, හිස්. හඳුන් ගහක් කපනවා. කළුහර ගහක් බුරුතහ ගහක් වගේ කපාගෙන යනකොට හඳුන් ගහ කපාගෙන යනකොට සුවඳ හමනවනේ. දැන් අපිත් මේ තිසරණ පංචශීලයෙන් පටන් අරගෙන දැන් අපි පිළිවෙලින් බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට බැසගෙන යනකොට හඳුන් ගහ කපන්න පටන් ගත්තා වාගේ අපේ ජීවිත පුරාම සුවඳ හමනවා. මේ තුනුරුවන්ගේ ගුණ සුවඳ අනන්ත අපරිමාණ ලෝක ධාතු දක්වා ගමන් කරලා ඒ සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයේ දේවතානුකම්පාවත් ඔය පිරිසට ලබා ගන්නට පිළිවන්කම තිබෙන මහානුභාව සම්පන්න පින්කමක් මේ සිද්ධ කරන්නේ. අප මේ මතක් කෙරුවේ ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හිතෙන් අපි මත් වෙන්නේ නැතුව සති සම්පජඤ්ඤය සිහිය හා නුවණ පහළ කරගෙන මේ බුදු මගට බැසගත යුතුව තිබෙනවා. අන්න ඒ ආකාරයට බුදු මගට බැසගත්තාම නුවණ ලබනවා. මත් නොවූ කෙනෙක් වීමෙන් නුවණ ලබනවා. බුදු පියාණන් වහන්සේ තවත් කාරණයක් පැහැදිලි කරනවා. විචක්ඛන කියලා විචක්ෂණ භාවය නිසා නුවණ ලබනවා. අද ඊයේ නෙමෙයි අපේ පිරිසට මේ පින්ඵල බොහෝ කාලයක් පුරුදු පුහුණු වෙන්න ඕන. අපි ඒවට කියනවා පාරමී ගුණ කියලා. ලෞතර බුද්ධ රාජ්‍යයට එන්ටත් අනන්ත කාලයක් මේ පාරමී ගුණ දියුණු කරගෙන එන්න ඕන. ඔය පිරිසටත් මේ භව ගමනේදී මේ ගුණධම් හුරු පුරුදු නොවි තිබුණා නම් මේ ගුණධම් වල නිරත වෙන්නේ නැහැ. මේ පින්කම් කරන්නේ නැහැ. දිගින් දිගටම අර ගුණධම් පුරුදු පුහුණු කරගෙන ආපු නිසා ඒව දැන් හොඳට මතුවෙලා අවස්ථාවක් ආපුවහම තමන්ගේ හැකියාවන් තමන්ගේ සසර තිබිච්ච ගුණ බලවේග සිහියට නගාගෙන දැන් මේ ධර්මයෙන් සාන්තියට පත් වෙනවා. විචක්ෂණ භාවය නිසා නුවණ ලබනවා. ඉතින් ওই විදිහට පින්වත්තුනි අපේ පිරිස මේ ධර්ම මාර්ගයට බැස ගන්නවා. මේ ධර්මානුශාසනාවේ මාතෘකාවට අප තාම බැස්සේ නැහැ. මට තවත් තැනක් මතක් කරන්නට අදහස් වුණා. මේ කාලේ වෙන විට මුළු ලෝකයේ පුරාම විපත්ති බහුලයි කියන බව හැමදෙනාම දන්නවා. ඒ විපත්ති බහුල ලෝකයේ අපට සියලු සාන්තිය පිණිස පිහිට වෙන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගය. මට මේ පොඩි තැනක් මතක් කරන්නට අදහස් වුණේ අපේ පැරණි මිනිස්සු අනුරාධපුර යුගවල ටිකක් හිතලා බලන්න. එදා අපේ රට හැම පැත්තෙම සස්ත්‍රීක වාසනාවන්ත ගුණධම් වලින් පිරිච්ච පන්සිල් හරියට රැකපු ගුණධම් වලින් පිරිච්ච සමාජයක් හිටියේ. එදා මේ මිනිස්සුන්ට මහා මන්දිර තිබුණේ නෑනේ පින්නතුනි. පොඩි පිදුරු කුටිය පැල්පතේ වාසය කරමින් ඒ ගෘහිණිය දරුවෝ 7-8 දෙනෙක් 10-12 දෙනෙක් හදාගෙන මව්කිරි දීලා මහ පුදුම සාන්තියක් තිබුණා. ඒ ස්වාමි පුරුෂයා මහා සාගර වාගේ වැව් බැඳලා අහස උසට ගෑවෙන චෛත්‍යයන් රාජානන් වහන්සේලා ගොඩනංවලා හිතක් පිටක් නැති කළුගලට සමාධියක් දීලා සන්ධ්‍යා භාගයේ ගෙදර ඇවිල්ලා අර දරු පැටවු ටික වට කරගෙන තුනුරුවන්ට සමීප කළා. අද මේ වගේ තාක්ෂණ තිබුණේ නැහැ. බලන්න එදා කොච්චරක් දියුණුව තිබුණාද කියලා. දැන් අද මේ දියුණුව තියෙනවද මේ රටේ? හැම කෙනෙකුටම මේ හැම කෙනෙක්ගෙන් ඇහුවොත් කියනවා අනේ හරි පුදුම දෙයක් නෙමේ ධර්මය අතුරුදහන් වෙනවනේ කියලා. ධර්මය අතුරුදහන් වෙනවා කියන්නේ අපි මේ මිනිස්සුયો පව්කම් වලින් ගැවසීගෙන ඉන්නවා. පව්කම් වල නිරත වෙලා ඉන්නවා. පංච දුෂ්චරිතයේ මේ දෙනවා. මම ඒ ගැන දිගට යමක් කියන්න යන්නේ නෙමෙයි මේ යන්නේ. අර පැරණි අම්මලා ස්වාමි පුරුෂයා කුඹුරෙන් නෙලාගත්ත වී කරල් ටික පයින් පාගලා වී යට ටික කරලා දුන්නායින් පස්සේ ඒ අම්මා අර දරු පැටවු ටිකත් වට කරගෙන වංගඩියේ දාලා මේ වී ටික කොටනවා.
එදා පින්නතුනේ ඒ පිරිස මේ වී ටික කෙටුවේ අහස පොළොව ගැටලන්න හිත හිතා අල්ලපු ගෙදර ඉන්න අයට ඊර්ෂ්‍යා කරමින් පව්කම් වලින් පෝෂණය වෙමින් නෙමෙයි. මේ අනුරාධපුර සුද්ධ භූමියෙහි ආනිසංස සුළඟෙන් වැදුණු ආශිර්වාදය සිහියට නගාගෙන අර පොඩි දරුවන්ටත් ආශිර්වාද කරමින් එතුමිය භාවනාවක් වඩමින් මේ වී ටික කෙටුවේ. මට මතක් කරන්න අදහස් වුණා පැරණි පොතපතේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව අපි කියන්නේ pāli භාෂාව කියනවට වැඩිය වඩාත්ම යෝග්‍ය වචනය තමයි මාගදී භාෂා. pāli භාෂා කියන්නේ පෙළ භාෂාව කියන එක මාගදී භාෂාව. බොහෝම මෘදු මොලොක් භාෂාවක් තුන් ලෝකෙම නැහැ මේ තරම් මිහිරි සෞම්‍ය භාෂාවක්. කෙනෙකුට සරවැර වෙන්න බැරි බනින්න බැරි එකම භාෂාව තමයි මේ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරවදාළ භාෂාව. ඒකත් මතක තියාගන්න. බොහොම වාසනාවන්ත. මේ අම්මා මොකද කියන්නේ මේ වී ටික කොටන ගමන්. ওই පිරිසටත් මේ ගැන මම වරින් වර ධර්ම දේශනා කරනකොට මේ රටේදී විතරක් නෙමෙයි ඒ රටවලදීත් එයාට නොවැටහුණත් බුද්ධ වචන සිහිපත් කරවන්න ඕන නිසා මෙහි තිබෙන මීරි බව දැනගන්න ඕන නිසා පැහැදිලි කළා. මේ ගැන ටිකක් හිතලා බලන්න. ධඤ්ඤමිදං මුසලේන පාබින්නං නිත්තුසකං නිද තණ්ඩුල මත්තං රූපමිදම් පිජාරාය පාබින්නං පස්සත අට්ඨික සංකලිගත්තං. බලන්න කොච්චර ලස්සනද කියලා. භාෂාව තේරෙන්නේ නැතුව ඇති අපි පොඩ්ඩක් පැහැදිලි කරමු මේක මතක් කළ නිසා. මේ අම්මා කියනවා ධඤ්ඤ මිදං මුසලේන පබින්නම්. ධඤ්ඤ කියලා කියන්නේ ධාන්‍ය වී. මේ වංගඩියට දාලා මොහොල් ගහෙන් පහර දෙනකොට මොකද වෙන්නේ? අර වී ඇටේ වී පොතු ගැලවෙනවා. එතකොට නිත්තුස කියලා කියන්නේ මේ වී පොතු වලට 10 කියලාත් අපි කියනවනේ. දැන් අර වී ඇටේ වී පොතු ගැලවිලා සහල් ඇටේ බවට පත් වෙනවා. මේ අම්මා බොහෝම හොඳ විදර්ශනාවක ඉඳගෙන මේ දේශනාව කරන්නේ. නිත්තුසකං ඉද තණ්ඩුල මත්තං. දැන් මේ වී පොතු ගැලවිලා ගියාට පස්සේ සහල් ඇටයක් බවට පත් වෙලා තිබෙනවා. එතුමිය බොහෝම හොඳ සැසඳීමක් කරනවා. මෙන්න මේකයි අපි කවුරුත් තේරුම් ගන්න. රූපමිදම්පි ජරාය පබින්නම්. අනේ මගේ මේ රූපයත් මේ වාගේ තමයි. මේ හම් පොත්තෙන් වට වෙලා තිබෙන තා කල් ලස්සනයි ප්‍රියයි මනාපයි නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියලා කල්පනා කෙරුවත් වී පොත්ත ගැලවුණු හාල් ඇටේ වාගේ මේ ශරීරයේ හම් පොත්ත ගැලවිලා ගියාට පස්සේ මේ අටකටු මස් දකින්න තිබෙනවා. රූපමිදම්පි ජරාය පබින්නම්. දැන් මේ ජරා බවට පත් වෙලා තිබෙනවා. දැන් කවුරුත් කැමතිද මේ හම් පොත්ත ගැලෙව්වොත් මේ ශරීරය දිහා බලන්න? නාහේ අල්ලගෙන යනව කවුරුත් නේද? බලන්න. අනේ බලන්න පස්සත අට්ඨික සංකලිගතං ඇටකටු ගොඩක් පමණයි. හොඳ භාවනාවක්. මේ උත්තමාව මොනතරම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයට සමීප වෙලා තිබෙනවද? සජ්ජායනා කරන වචනයෙන් සිතන සිතවිල්ලෙන් කරන ක්‍රියාවෙන් කොයිතරම් දුරට සම්මා ආජීවයෙහි පිහිටලා තියෙනවද කියලා ඔය පිරිස විවේකව ඉන්නකොට හිතලා බලන්න. ඔය පිරිසගේ ජීවිතත් මෙන්න මේ විදිහට යන එන ගමනේ බිමෙනදී gedara dore වැඩපල කරන වෙලාවේදී මේ වාගේ දෙයක් සජ්ජායනා කරමින් ක්‍රියා කරනකොට හැබැයිම බුද්ධ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වෙනවා කියලා තම තමන්ට සතුටු වෙන්න පිළිවන්කම තිබෙනවා. එහෙම නේද? විමසලා බලන්න. දැන් අපේ මේ මාතෘකාව පැත්තට අපි යමු වෙමු. අප කල්ලාතුව සඳහන් කළ දේශනාව සුප්ප බුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච භාවනාය රතෝ මනු. බුදු පියාණන් වහන්සේ පින්වතුනි පැහැදිලි කර වදාරනවා රෑදවල් දෙකේ සුවසේ නින්දට ගිහිල්ලා සුවසේ පුබුදු ඉන්නේ කවුද කියලා. සුප්ප බුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා.
ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මෙතනදී සඳහන් කරනවා ගෝතම ශාවකා. අපේ බුදුපියාණන් වහන්සේ ගෞතම ගෝත්‍රයනේ. ඒ නිසා ගෝතම ශාවකා අපි ඔක්කොම ඒ බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ. ඒ බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ රැදවල් දෙකේම නිරන්තරයෙන් අතරක් නැතිව මෙතන භාවනා කියන වචනේ සඳහන් වෙලා තිබෙනවා මෙත්තා භාවනා. මෙත්තා කියන්නේ පාලි වචනේ, මෛත්‍රී සංස්කෘත වචනේ, මෙත් සිංහල වචනේ. මේ මෙත්තා භාවනාව මෛත්‍රී භාවනාව වඩන බුද්ධ ශ්‍රාවකයා ශ්‍රාවිකාව සුවසේ නින්දට ගිහිල්ලා සුවසේ පුබුදිනවා කියලා. දැන් අපේ පිරිස අහන්න පුළුවනි සුවසේ නින්දට ගිහිල්ලා සුවසේ පුබුදින්න මෛත්‍රී භාවනාවක් වඩන්න ඕනද කියලා. නොඑක් දෙනා ප්‍රශ්න අහනවනේ දැන්. අපිට නම් ඔය මෛත්‍රී භාවනාවක් අවශ්‍ය නැහැ. මොනවා හරි දෙයක් අපේ කුසට දාගත්තාම පැදුරු කබලක් හරි දාගෙන නිදිමත නම් නිදා ගන්න පුළුවන්. අපට ඕන වෙලාවක නැගිටින්න පුළුවනි. එහෙම නැත්නම් අපේ ඔරලෝසුව අපට අවශ්‍ය වෙලාවට කතා කරાવી කියලා. පින්නතුනි බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අර්ථ කියන්නේ වචන වලට නෙවෙයි ධර්මයට අර්ථ කියන්න ඕන. තේරුම් කියන්නේ ධර්මයටයි. මෙතනදී සඳහන් වෙන්නේ සුවසේ නින්දට ගිහිල්ලා සුවසේ පුබුදිනවා කියලා මේ අපේ දෙතිස් කුණප කොට්ටාස නිදි කරන එක නෙමෙයි. පඨවි ධාතු කොටස් 20ක්, ආපෝ ධාතු කොටස් 12ක් මේ කුණු ගොඩවල් 32 කොහේ හරි නිදි කරනවයි කියන එක නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. නුවණින් ධර්මයේ දිහාව බලන්න ඕන, විමසන්න ඕන. බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආකාරයට සුවසේ නින්දට යනවා කියලා කියන්නේ පින්නතුනි හැම තත්පරයකදීම සිහියෙන් හා නුවණින් වාසය කිරීම. භාවනාව කියලා කියන්නේ සිතට විවේකයක් ලබා දීම. අනන්ත කාලයක් අපේ සිත නිදාගෙන පුරුදු නැහැ. අපේ මේ භව ගමන කොතනින් ආරම්භ වෙලාද කියලා අපට කියන්න බෑ. අපේ භව ගමනේදී සංසාර ගමනේදී බුදු පියාණන් වහන්සේලා අසංඛ්‍ය ගණන් හමු වෙන්න ඇති. අසංඛ්‍ය කියන්නේ ගණනින් කියන්න බෑ මෙච්චරයි කියලා. තවමත් අපි මේ භව ගමනේ සංසාර ගමනේ වරින් වර ඒ බුද්ධෝත්පාද කාලවල බණ අහන්නත් ඇති. නමුත් අපට සාන්තියකට එන්න බැරි වුණා. දැන් අපට යමක් විමසන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. අපි අනන්ත කාලයක් කලේ මේ ආසාවන්ගෙන් පරිපූර්ණ වෙලා මේ කෙලෙස් කුණු කය සතප්පු එක කලේ. අවදියෙන් හිටියේ නැහැ. අවදියෙන් ඉන්නවා කියලා කියන්නේ මෙතනදී හරියාකාර නින්දක් හිතට ලබා දීම. ඒ හරියාකාර නින්ද තමයි සමාධියටපත් වීම. ධානයට සමවැදුණු කෙනාගේ පිළිවෙල අපේ පිරිස අහලා තිබෙනවා. සමාධියට සමවැදුණු කෙනාගේ පිළිවෙල බණවලදී අහලා තියෙනවා. යමක් දිගට ප්‍රකාශ කරන්න වෙලාව නෙමේ, කාල වේලා බොහොම ඉක්මනට ගත වෙලා. ඉතින් පින්නතුනි අනන්ත කාලයක් මේ හිතට නින්දක් පුරුදු නැහැ. නින්දක් පුරුදු නැති මේ හිතට නින්දක් ලබා දෙන්න ඕන, විවේකයක් ලබා දෙන්න ඕන. අපි රෑ නින්දට ගියත් මේ දෙතිස් කුණප කොට්ටාස නිදි කෙරුවත් අපේ හිත වැඩ කරනවා. ඒකනේ හීනයක් දැක්කහම උදේ කියන්නේ අපි මෙහෙම හීනයක් දැක්ක කියලා. හිත වැඩ කරනවා. හිතට විවේකයක් නැහැ. හිතට නින්දක් නැහැ. අපි මේ දැන් අවදියෙන් ඉන්න වෙලාවේ ඒ වෙලාවෙත් වැඩ කරන හිත පහන් වුණු තැන ඉඳලා දැන් ওই පිරසට මොන තරම් ලෝකමවන්ට ඇද්ද? මොන තරම් දේ හිතන්ට ඇද්ද? කල්පනා කරලා බලන්න. කොයි වෙලාවෙත් හිතට ස්පාසුවක් නැහැ. එහෙ දුවනවා, මෙහෙ දුවනවා, අර දේ අහනවා, බය වෙනවා, තැති ගන්නවා. කොයි වෙලාවෙත් වැඩ. මෙන්න මේ නොහික්මිච්ච හිතට හික්මීමක් ලබා දෙන්න කියලා, නින්දක් ලබා දෙන්න කියලා, සහනයක් ලබා දෙන්න කියලා, සාන්තියක් ලබා දෙන්න කියලා අනන්ත කාලයක් මේ සංසාර ගමනේ පරිේශන පැවැත් වූ ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපට ඉගැන්වුවා. අපි භාවනා කියලා කියන්නේ මේ හිතට නින්දක් විවේකයක් ලබා දීම. අපි ඕකට කියනවා වචන නොඑක සත්‍ය සම්පජඤ්ඤ.
සිහිය හා නුවණ. එතකොට පින්නතුනි අපිට මේ බණ එකක් නෑර හොඳට හිතේ තබා ගන්නට පුළුවනි ඔය පිරිස හරියටම සිත එකඟ කරගෙන සමාධියට සමවැදුනා වගේ බණ ඇහුවොත්. ඒව අමතක වෙන්නේ අපේ හිතට නොයෙක් සිතුවිලි එනවා. කයින් මෙතන හිටියත් අපේ හිත කොහෙද තියෙන්නේ? ඔය නිසායි අපිට මේ කිව් දේ මේ මතක නැත්තේ. එනිසා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වශයෙන් හැබැයිම ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වශයෙන් භාවනා කියලා කියන්නේ මේ සිත වඩන්න ඕන, මේ සිත දියුණු කර ගන්න ඕන කිසියම් අරමුණක් ඔස්සේ. මෙතනදී මේ දේශනාවට අනුව මෙත්තා භාවනාව ගැනයි කරුණු හෙළිපෙහෙළි වෙන්නේ. මෛත්‍රී භාවනාව අප හැම දිනාටම අවශ්‍ය කරන ධර්මතාවක් පින්වතුනි. මෛත්‍රිය පාරමී ගුණයක්. මහබෝසතාණන් වහන්සේලා අනන්ත සසරේ දිගින් දිගටම දියුණු කරවදාළ පාරමී ගුණයක්. ලෞතර බුද්ධ රාජ්‍යයට යන ගමනේ පාරමී 10000 ගණනක් නැනේ. පාරමී 10ක්. එයින් එකක් තමයි මෛත්‍රී පාරමිතාව. මෙත්තා පාරමිතාව. ඉතින් අප හැම දිනාටම අවශ්‍ය කරන ධර්මතාවයක්. මෛත්‍රිය කියලා කියන්නේ කුමක්ද පින්නතුනි? මෛත්‍රිය කියන්නේ මිත්‍රකම, යාළුකම, හිතවත්කම කියන තේරුම දෙන වචනයක්. මේ මිත්‍රකම, යාළුකම, හිතවත්කම කියන මේ ගුණය මිනිස් චිත්තසංතානවල හරියාකාරව පෝෂණය වුණා නම් රෑදවල් දෙකේ අතරක් නැතුව අද පින්නතුනි මේ බිලියන 7ක් තරම් ඉන්න ලෝකේ මිනිස්සුන්ට එක මවකගේ එක පියෙකුගේ දූපුතුන් හා සමානව ජීවත් වෙන්න පිළිවන්කම තිබුණා. ඇයි මේ අවිය ආයුධ ගන්නෙ? සටන් කරන්නේ, ගැටෙන්නේ. පවුල් වලම ගැටෙන්නේ ඇයි? පොඩි තනින් පටන් අරගෙන ඔඩු දුවන තුවාලේ වාගේ වචනෙන් දෙකෙන් වෙන්නේ. බලන්න සමහර වෙලාවට ජීවිත නැති වෙන හැටි. මේ කෝපය, වෛරය, තරහව, ද්වේෂය කියන මේ කෙලෙස් සතුරා හදවතට නැගුණහම නොකරන අපරාධයක් නැහනේ. දුමක් නොනගින භයානකම ගින්න තමයි මේ ද්වේෂ ගින්න, කෝප ගින්න, තරහ ගින්න. අපි කොයිතරම් දුරට බණ ඇහුවත් පොඩි දෙයක් ගැන ප්‍රශ්නයක් ඇති වුණාම පොළොවේ පය පොළොවේ හප්පලා කොච්චරක් කෑ ගහනවද ගෙදරදී? මේ මොකද? අපට කාලයක් තිස්සේ බැරි වුණා පින්නතුනි මේ හිත පරිපාලනය කරගන්න. ඒ නිසා බුදු පියාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා පැහැදිලි කර වදාරනවා මේ දේශය, කෝපය, තරහව හරියට නපුරු පොළඟෙක් වාගේ. විරුද්ධ වචනේ කුමක්ද? මෛත්‍රිය, මිත්‍රකම, යාළුකම කොයි වාගේද? කරුණාවෙන් පිරිච්ච දරු සෙනෙහස දක්වන අම්මා කෙනෙක් වාගේ, මෑණි කෙනෙක් වාගේ. බලන්න පරතර දෙක. දේශයෙන්, කෝපයෙන් අවි ආයුධයක් ගත්තාම ඒ පුද්ගලයා මොනතරම් විපත්ති කරනවද? අපි ওই පිරිසටත් මතක් කරන්නේ. දැන් ලෝකෙ විපත්ති බහුලයි කියනව නම් අපි ඒ ගැන කතා කර පශ්චාත්තාප වෙමින් මේක දෙවියන්ට කියන එක නෙමෙයි කරන්න තිබෙන්නේ. මම බුද්ධ ශ්‍රාවකෙක්, මම බුද්ධ ශ්‍රාවිකාවක්. මට තිබෙන එකම සාන්තිය, ඒකායන සාන්තිය තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට බැස ගැනීම. මම බුදු පියාණන් වහන්සේ මට පුරුදු කර වදාළ, මට අනුශාසනා කර වදාළ මේ මෛත්‍රී පාරමී ගුණයට හෘදේ සාක්ෂියට එකඟවම බැස ගන්න ඕන. ඒ විදිහට අදහස් ඇති කරගෙන දියුණු හිතක් ප්‍රභාස්වර සිතකින් යුතුව මෛත්‍රී භාවනා ගුණය කොයි වෙලාවෙත් වඩනකොට, ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට වෙන්න පුළුවනි, මහමග යනකොට වෙන්න පුළුවනි. හැම තත්පරයක් පාසාම මේක හිතෙන් ඉවත් කරන්නේ නැතුව මේ වැඩ කොටස කරන්නට පිළිවන්කම තිබෙනවද නැද්ද? පුළුවනි. අපි දැන් අපේ ගෙදර දොරේ දෛනික ජීවිතේ වැඩ කරමින් මොනවද හිතන්නේ? දැන් ওই පිරිසට සාක්ෂි දරනව ඇත්ත නේන්නම් වැඩකට නැති දේවල් ගැන හිතේ තා පහුගිය මේ තරහ හිතට අරගෙන අපි නිකන් අපේ ලේ ධාතුව පුලුස්සගත්ත නේද කියලා දුක් වෙනව නේද? අපි මේ ගිය දේ ගියා ඒවා අමතක කරලා මේ මොහොතෙන්වත් අපේ හොඳ මගකට පිය නගමු කියලා
මේ සමාධි සුවේ වැඩ ඉන්න බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් සදා ගෝතම ශාවකා කියන මම අන්නේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වෙන්න ඕන කියන හැඟීමෙන් අපි මෙත්සිත මුළු ලෝකයටම පතුරවමු. ඒ මෙත්සිත හැම චිත්ත සංතානයකම හෘදය සාක්ෂියට එකඟව ක්‍රියාත්මක වුණා නම් මේ තිබෙන ආරක්ෂක හමුදා පොලිසි අධිකරණ ඔය මොනවත් ඕනේ නැහනේ. අපේ ගෙවල් වලට උනත් දොරක් සවි කරගත යුතුව තිබෙන්නේ පින්නතුනි මේ සර්පයෙන්ගෙන් වෙනත් වෙන බාහිර වෙන වැසි සුළං ආදියෙන් ආරක්ෂා වීමටයි. නැත්තම් ගෙදර දොර ඇරලා දාලා යන්න පුළුවන්. ඇයි හැම දිනා තුලම මේ මෛත්‍රී සිත තියෙනවනේ. මම මගේ දෙයට මම කැමතියි. අනෙක් අයත් ඒ දෙයට කැමතියි. බුදු පියාණන් වහන්සේ වෙන අත්තානං උපමං කତ୍වා නහනෙය නඝාතේ තමන් උපමා කරගෙන අනුන්ට රිදවන්න එපා අනුන්ට පහර දෙන්න එපා මම අකමැති දේ අනෙක් අයට කරන්න එපා කියලා බුදු පියාණන් වහන්සේ කියනවා. මේ සිතුවිල්ල එනකොට අපි කොහොමද කෙනෙකුට අහිතක් හිතන්නේ අවඩක් හිතන්නේ. අනේ ඒ අයත් හොඳින් ජීවත් වෙන්න ඕන. අපි මේ වචන ටිකට නෙමෙයි මෛත්‍රී භාවනාව කරන්න ඕන පින්නතුනේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ අප්‍රමාණ සත්වයන් කෙරෙහි මිනිස්යෝ දෙවියෝ බ්‍රහ්මයෝ මේ ඉන්න ඊතා කුඩා කුඹියාගේ පටන් සියලු ලෝකවාසී සත්වයෝම නිදුක් වෙත්වා කවරදාකවත් මෙයාට දුකක් නම් වෙන්න එපා මේ පොඩි කුඹියාගේවත් අණ්ඩක්වත් කැඩෙන්න එපා කියලා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස ඒ මෙත්සිත පතුරවනවා හරියට. දැන් තමන් දන්නවා මගේ මෙත්සිත කොයි වාගේද කියලා. මගේ හිතේ ස්වභාවය කුමක්ද කියලා ওই පිරිසට මැවිලා පේන්න ඕන. ඉතින් පින්නතුනේ ඒ ආකාරයට සියලු දුකෙන් නිදහස් වෙන්න කියලා ප්‍රකාශ කරන වාගෙම සියලු සත්‍යෝම නිරෝග වෙන්න ඕන. ලෙඩට කවුරුවත් කැමති නැහැ. ලෙඩ දුක් වලින් මිදෙන්නයි කවුරුත් මහන්සි ගන්නෙ. කිසිම කෙනෙකුට රෝග පීඩාවක් වෙන්න එපා. මේ හැම කෙනාම මේ සියලු දුක් වලින් නිදහස් වෙලා සියලු රෝග පීඩා වලින් නිදහස් වෙලා මේ අය මේ සංසාර දුකෙන් මිදෙන්න ඕන නිවනටපත් වෙන්න ඕන සුවපත් වෙන්න ඕන. මේ වැඩ කොටස් ටික සිද්ධ වෙන්න ඕන හරියාකාරව මං අවදි වූ සිතකින් නිදාගත්ත හිතකින් නෙමෙයි අවදි වූ සිතකින් මේ කරුණු සිහියට නැගෙන්න ඕන. දැන් එතකොට යනකොටත් එනකොටත් හැම වෙලාවකදීම හැම තත්පරයකදීම මේ සිතුවිල්ල පහල කරගෙන නිරන්තරයෙන්ම අපේ ජීවිතේ පවත්වාගෙන යන්නට පිළිවන්කම තිබෙන්නේ නම් අපට අනන්ත අපරිමාණ ලෝක ධාතු වල ඉන්න දෙවියන්ගේ දේවාශිර්වාදේ දේවතානුකම්පාවද ලැබෙන්න ඕන. ඒකාන්තයෙන්ම ලැබෙනවා. මිනිස් කමේ උසස් ප්‍රතිඵල හරියට ලැබිලා තිබෙනවා. එතකොට උතුම් මනසක් ඇති මිනිස්යාගේ අර සහැල්ලු හිතේ ස්වභාවය කොහොමද? මිනිස්යාගේ හිත දැන් බොහෝම උසස් හිතක්. ඒ වගේම බොහොම සාන්ත සිතක්. ඒ වගේම නිවුණු සිතක්. කලබල නැති සිතක්. මෘදු මොලොක් සිතක්. ඒ වගේම හැම ආකාරයෙන්ම සහැල්ලු සිතක්. මේ සිතම පින්නතුනේ අනිත් පැත්තට ගියාම අවිනීත සිතක්, අපිරිසුදු සිතක්, ඒ වගේම ක්‍රූර සිතක්, නපුරු සිතක්, කෙනෙකුට රිදවන සිතක් කිව්වම කොච්චර පිළිකුල්ද? බලන්න මේ පරතර දෙක. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස වශයෙන් මේ උතුම් නිවුණු සිත, අවංක සිත, කෙනෙකුට නොරිදවන සිත, මෛත්‍රියෙන් පිරුණු සිත, කරුණාවෙන් පිරුණු සිත, මුදිතාවෙන් පිරුණු සිත, උපේක්ෂාවෙන් පිරුණු සිත විග්‍රහ කරලා බලනකොට මේ ලෝකේ අපි පවට බිය වෙලා පිනට කැමති වෙලා අපි උතුම් සිතක් ඇති මිනිසයන් වශයෙන් උසස් තත්වයට පත් වෙලා තිබෙනවා. දේව ධර්ම කියලා ධර්ම කොටාසයක් තිබෙනවා. පවට ලැජ්ජා වීම, පවට බිය වීම. දැන් එතකොට අපි පව්කම් ගැන කියනකොට අපිට හරි හිරිකිතයි. අනේ ඔය ගැන කතා කරන්නවත් එපා. කණින්වත් අහන්න නොලැබේවා කියලා සත්පුරුෂ උත්තමයා උත්තමාව ඒවා අයින්ම කරනවා. ඒ වගේම පවට බිය වෙනවා. පවට බිය වෙලා ওই ජීවිත පවත්වගෙන යනවා. මේවට කියන්නේ එතකොට දේව ධර්ම, දෙවියන්ගේ ධර්ම කියලා.
දැන් බලන්න මේ මිනිස්සයා පව පිළිකුල් කරනකොට පවට බිය වෙනකොට මේ මිනිස්සයා මේ මනුස්ස ලෝකෙම දෙවියෙක් වෙලා තිබෙනවා. මේ දෙවියා දැන් මේ ගුණධර්ම වලින් පෝෂණය වෙලා දැන් පවින් වැළකීලා පවට බිය වෙලා පව පිළිකුල් කරලා ජීවිතේ පවත්වාගෙන යනකොට උතුම් සීලයක් තිබෙනවා. ඒ උතුම් සීලයට අනුව සමාධිය ඇති කරගන්නවා. දැන් මෙත්සිත අපි ක්‍රියාවේ යොදවනවා. අර උතුම් සීලේ පිහිටලා අර දේව ධර්මයේහි පිහිටලා දැන් අපේ මෙත්සිත මුළු ලෝකයටම ලෝක ධාතුවටම පතුරවනකොට තමන්ගේ හිත හොඳට සමාධිගත වෙලා තිබෙනවා. ඒ සමාධිගත කරගත්ත සිතේ ස්වභාවය තමයි දැන් අපට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ බ්‍රහ්ම විහාර ධර්ම. බ්‍රහ්ම විහාර කියන්නේ උසස් ධර්ම, ශ්‍රේෂ්ඨ ධර්ම. ඒ ශ්‍රේෂ්ඨ ධර්ම අපේ චිත්ත සංතානවලට නැගෙනකොට මේ ලෝකෙම අපේ මහා බ්‍රහ්මයාගේ තත්ත්වයට පත් වෙනවා. බ්‍රහ්මයාගේ තත්ත්වයට පත් වෙනවා. උතුම් තත්ත්වයට පත් වෙනවා. ඔය පුද්ගලයාම මේ සියල්ලක්ම සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා නුවණින් විමසනකොට මේ මිනිසයා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් අපිට වැටහෙන්න ඕන මිනිසයා දෙවියෙක් වුණා, දෙවියා බ්‍රහ්මයෙක් වුණා, බ්‍රහ්මයා රහතන් වහන්සේ කෙනෙක් වුණා. ලබනාත්ම භාවයේ මෛත්‍රේය බුදු පියාණන් වහන්සේගේ කාලේ නෙවෙයි මේ බුද්ධෝත්පාද කාලේ මේ ආත්ම භාවය තුල. ඉතින් මිනිත්තු 5ක් කියලා කියන්නේ අපේ කාලේ. මේට වැඩි යමක් මතක් කරන්නට වෙලාව නෙමෙයි පින්නතුනි. ධර්ම දේශනාව පිළිබඳව කළ යුතු විස්තර මහා රාශියක්. ඉතින් මේට වැඩි කාලයක් නැති බව අපේ නිවේදක මහත්මයා සඳහන් කරනවා. අපේ පිරිස කල්පනාවට ගන්න ඕන. අපි පුරුදු කරමු මෙත්සිත හැම තත්පරයක් පාසාම. ඔය පිරිස දැන් මේ ආශිර්වාද කරන්න පින්කමක් සංවිධානය කරගත්තා. ඒ ආශිර්වාද කරන්නට නම් පිවිතුරු සිත ගෞතම ශාවකා කියලා අපි වචනයක් කිව්වනේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ වශයෙන් මේ පින් සිත දිගින් දිගටම පවත්වාගෙන යන්න කියලායි අපි ওই පිරිසට කරුණාවෙන් ආරාධනා කළන්නේ. ඉතින් සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෞතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති. රාදවල් දෙකේ නිරන්තරයෙන්ම මෛත්‍රී භාවනා ගුණ මෙතන මේ ධර්මයට ඇතුළත් වෙනවා පින්වතුනි. බුදු පියාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, ආර්ය මහා සංඝරත්නයේ ගුණ, කායගත සතිය, ඒ වගේම කරුණා භාවනාව හා මෛත්‍රී භාවනාව. මේ කරුණු හයක්ම ඇතුළත් වෙනවා. ඉතින් මේ කරුණු හයම ඔය පිරිසගේ චිත්ත සංතානවල වගා කරගෙන වවාගෙන සුවසේ වාසය කරන්නට අදිෂ්ඨාන කරගත්තොත් මේ පැමිණි ගමනෙන් රන් රිදී මුතුමැණික් වලින් තක්සේරු කළ නොහැකි මහා නිධානයක්, පුණ්‍ය සම්පත්තියක්, පුණ්‍ය ලාභයක් මේ බුද්ධෝත්පාද කාලයෙන් ලබා ගත්තා කියලා සතුටු වෙමින් ඔය පිරිස ප්‍රාර්ථනා කරන බෝධියක් වේ නම් ඒ සඳහා මේ පින්කම් පාරමී ගුණ වේවා. ඉම්මහා පැත්තේ මේ විපත්ති බහුල ලෝකේ අප ඇතුළු සියලු ලෝකවාසී සත්වයන්ටම සියලු කායික මානසික සහනය, නිදුක් නිරෝග භාවය, චිරජීවනයේ සියලු යහපත, දියුණුව, සාන්තිය, සැනසෙල්ල වේවා. පරලොවින් අප බලාපොරොත්තු වන නිර්වාණ අවබෝධය පිණිස මේ පින්කම් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, දැන් තිබෙන්නේ පුණ්‍යානුමෝදනාව. අපේ පිරිස බොහෝම සන්තෝෂයෙන් තෝන දුර බැහැර ගමනක් ආවේ පදවීති ආරානිසංසයක් ලබා ගනිමින්. අපි යන්නේ බුදු පියාණන් වහන්සේ දකින්ට, බුදු බණ අහන්නට කියන හැඟීමෙන් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් වශයෙන් මේ සම්බෝධි මහා විහාරස්ථානයට පැමිණිලා බුද්ධාලම්බන ප්‍රීතිය පහළ කරගෙන සිල් සමාදන් වෙලා මේ වෙලාවේ මේ ධර්මානුශාසනාවට සවන් දීලා සෑම දිනාගේම සිත් සතන් පිනෙන් පුරවාගෙන තිබෙනවා. දැන් බලාපොරොත්තු වෙනවා පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ උපාසක උපාසිකා පිරිස ගුණවත් පිරිසක් වශයෙන් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යවත්ය ගම ධම්මාවාස නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සීලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, සංසාර දුක්ගිනි නිවේවා. ඉන් මෙහා පැත්තේ ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිත නිදුක් නිරෝග භාවයෙන් සැනසෙල්ලට පත් වේවා කියලා.
ඊළඟට ධර්ම දේශනාවට දායකත්වය ලබා දුන් උපාසක උපාසිකා පිරිසටත් ඒ අයගේ පවුල්වල නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍ර හිතයිෂීන්ටත් මේ සියලු පින්කම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවායි අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපේ ගෞරවනීය රාජකීය පඬිතු ශාස්ත්‍රපති දරණාගම කුසල ධම්ම නායක හාමුදුරන්ටත් තුනුරුවන් පිහිටෙන් සියලු නිදුක් නිරෝග භාවයේ චිරජීවනයේ සියලු සැනසෙල්ල සාදු කියලා ප්‍රාර්ථනා කරමු. බෞද්ධ නාලිකාවේ ධර්ම දේශනා පවත්වන සීලුම ස්වාමීන් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයේ දූපතුන්ටත් සීලු ආකාරයෙන්ම සිතුම් පැතුම් සඵල වී සියලු යහපත දියුණුව සැනසෙල්ල වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අතීතයේ සිට මේ දක්වා අපගේ රට දැය සමයේ චිරස්ථිතිය සඳහා කටයුතු කළ ගිහි පැවිදි උතුමන් බොහෝම වෙන්ට පුළුවනි. අපි ඒ අයගේ මඟ අනුගමනය කරමින් මේ සෑම දෙනාටම මේ උදාර පින්කම්වල බලයෙන් ශක්තියෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මෑත කාලයේ රට බේරා ගැනීමේදී දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කරවීමටත් ඒ වගේම ජීවත්ව සිටින රණවිරුවන්ට ආශිර්වාද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ පරලෝකීය ඒ සෑම දෙනාටම ප්‍රාර්ථනීය බෝධියක් වේ නම් මුදුන්පත් කර ගැනීමට මේ පින්කම් හේතු වේවා. ජීවත්ව සිටින සෑම දෙනාගේ සියලු උතුම් සිතුම් පැතුම් සඵල වී සියලු දියුණුව සැනසෙල්ල තුනුරුවන් පිහිටෙන් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රෝගීව සිටින රණවිරුවන් ඇතුළු සියලු රෝගීන්ට නිදුක් නිරෝග භාවයේ සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන අතරේ ජනාධිපතිතුමා ඇතුළු රජයටත් සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ සත්පුරුෂ පිරිස අදහස් කළා. ජනාධිපතිතුමන් ඇතුළු රජයටත් සියලු යහපතක්ම සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මයට සවන් දෙන අයගේ අධ්‍යාත්මික දියුණුවට මේ ධර්ම දේශනයත් උපකාරී වේවායි ප්‍රාර්ථනා ඇතිව මෙම ධර්ම දේශනාව පවත්වන පැවැත් වූ බව සඳහන් කරලා තිබෙනවා. ඉතින් හැම දෙනාම සිල්වත් වෙලා ගුණවත් වෙලා පින්වත් වෙලා යහපත් වෙලා බුද්ධාලම්බන ප්‍රීතිය පහළ කරගනිමින් අත්පත් කරගත්තා වූ මේ සීලු පින්කම් නමින් මේ පරලෝකීය පරම්පරාගත සීලු ඥාති වර්ගයාට හිතවත් පිරිසට හේතු වාසනා වේවා. ඒ හැම දෙන්නම ප්‍රාර්ථනා කරන බෝධීන් මුදුන්පත් කර ගැනීම පිණිස මේ පින්කම් හේතු වාසනා කරගනිත්වායි සාදු කියන්නේ. විපත්ති බහුල ලෝකයක ජීවත් වෙන අප හැම දෙනාටම සියලු ලෝකවාසී සත්වයන්ටම සියලු දෙවියන්ගේ දේවාශීර්වාදය දෙවියන්ගේ රැකවරණය සැලසේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දෙවියන්ටත් සාදු කියලා පින්පෙත් අනුමෝදන් කරවමු. ඉතින් මේ වෙලාවේ කල්පනාවට ගන්න ඕන මේ පුණ්‍ය භූමියට පැමිණිලා කවුරුත් එක්කමවකගේ එක පියෙකුගේ දූපුතුන් හා සමානව පින් සිතුවිලි සමුදායක් පහළ කරගත්ත මේ සීලු පින්කම් වල බලයෙන් ශක්තියෙන් මේ හැම දෙනාගේම සියලු උතුම් සිතුම් පැතුම් සඵල වී සියලු කායික මානසික සහනේ නිදුක් නිරෝග භාවයේ චිරජීවනයේ සියලු යහපත දියුණුව සැනසෙල්ල මෙලෝ වශයෙන් සැලසේවා. පරලෝ වශයෙන් අප හැම දෙන්නම බලාපොරොත්තු වන පරිදි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් දුර වූ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසී වැඩවදාළ ලෝකෝත්තර වූ නිර්වාණ සම්පත්තිය අපටත් අප නමින් මේ පරලෝකීය අපේ ඥාති මිත්‍ර හිතයිෂීන්ටත් නම් සඳහන් කළ සෑම සියලු දෙනාටමත් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා.
සියලු දෙනාටම ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් උදා වෙන්න කියලා ආශිර්වාද කරනවා වඳින්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තුනුරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත් වූ කැනඩාවේ මොන්ට්‍රියල්හි ප්‍රඥාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද දික්වැල්ලේ උපතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය අප මෙතෙකින් නිමවට පත් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.